සම්බුද්දස්ස. හොඳයි පින්නතුනි, දැන් අපි දැන් මෙතෙක් දුර කතා කළේ තයෝ ධම්ම සූත්‍රයේ අපේ ජීවිතේට බලපාන ධර්ම ක්‍රියා කරපු හැටි තමයි මේ තයෝ ධම්ම සූත්‍රයෙන් පෙන්වන්නේ. ජීවිතේට බලපාණේ කියලා කිව්වහම දැන් ජීවිතයක් සකස් වීමේ අවස්ථාව තියෙනවා, පවතින කාලයක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. එතකොට පැවැත්මේ ස්වરૂපයත් නිරුද්ධ වීමේ ස්වરૂපයත් සම්පූර්ණයෙන්ම එකකට එකක් විරුද්ධ ස්වરૂපයකුයි ඒ දෙකේ පවතින්නේ. යම් අවස්ථාවකද නිරුද්ධය කියන පැත්තට හැරුණේ, ඊළඟට අර පැවැත්මයි කියන අයිතිවාසිකම එක්ක වැඩ කරපු කොටස් තමයි නිරුද්ධ වෙන්නේ. අර සත්‍යයේ නිරුද්ධය වශයෙන් අපි කතා කරන එකේ තියෙන්නේ ඔව් පැවැත්ම රඳවපු කොටස් ටික නිරුද්ධ වීම. එතකොට සත්‍යයක් නැහැ. ඒකට සත්‍යයක් කියලා කිව්වෙම පැවැත්ම රඳවන ධර්ම කොටස් වල එකමුතුවක්. දැන් මේ පෙන්නගෙන අපි මෙතෙක් දුර ආවේ පීඩාවට ගොදුරු වූ, නිරන්තරයෙන් පීඩා විඳින්මින් පෙළෙන්නා වූ ජීවිතයක එම අයිතිවාසිකම සංවිධාන කරගෙන ආපු ආකාරය මේ පෙන්නන්නේ. එතකොට ඒකේ අපි දැන් කොටස් නම 8ක් කියලා ඉවරයි. ඒ 8 අවසානයේදී අපි කිව්වා අස්සද්ධය අවඤ්ඤුතක කෝසජ්ජම් කියලා. ඒ පෙන්වුවේ ශ්‍රද්ධාව නැහැ. ඔය කිව්වේ කොතනද? අර සසරට වැටිච්ච සත්‍යය. ඒ සසර ස්වરૂපේ සංසරණේ ශක්තිමත් භාවයේ ආරම්භ කිරීමට එක්කාසු වෙන තැන, එක්කාසු වෙන සීමා. එතකොට කලින් ශ්‍රද්ධාව තිබුණාද? කලින් ආරම්භය ශ්‍රද්ධාව නැහැ. නමුත් මෙතන ශ්‍රද්ධාව නැtei කියලා පෙන්වන්න විශේෂයෙන්ම අවස්ථාව ආවේ අර සත්ත්ව ස්වરૂප ඔක්කොම ඉක්මවලා මිනිස් තත්ත්වයට ආවට පස්සේ තමයි මේ විදිහේ මේ ධර්ම ඔක්කොම මේ තරම් පැහැදිලි වෙන්නේ. අන්නේ අවස්ථාවේ ශ්‍රද්ධාව නැතිකමත්, නුවණින් කල්පනා නොකර වැඩ නොකිරීමත්, ඒ වාගේම අලස භාවය කියන්නේ එදා අපි කිව්වා ඒ අලස භාවය මතුවෙන හැටි හොඳ වැඩ කිරීමේ මැලි භාවයක්. ජීවිතය අවදි වෙන්නේ නෑ ඒ වැඩ කරන්න. එතකොට ඕක සත්‍යය ගැන කියන්න කාරණයක් නෑ. තිරිසන් සත්තු ගැන ඒක ස්වභාවය. මේක මිනිස්සු ගැන කියන්නේ හේතුව මිනිස් වර්ගයාගේ තියෙනවා මේ තත්ත්වයේ උගුණන අයත් ඉන්නවා. මිට වඩා දියුණු ශ්‍රද්ධාවෙන් යුක්ත, නුවණින් යුක්තව කටයුතු කරන නිතරම ගුණයට කැමති පුජ්‍යලයක් තියෙනවා. අන්න ඒක නිසා මේක වෙන් කළා පෙන්වන්න පෙන්වීමේ පරමාර්ථයක් තියෙනවා. දැන් මේ ඔය කියන ස්වરૂප එක්ක ජීවිතයක් එක්ක සම්බන්ධ වෙන්නේ මොනවද කිව්වොත්, දැන් අපේ පෙන්නනවා අපේ පැරණි කවුරුත් ව්‍යවහාරයෙන් පාවිච්චි කරන වචනයක් තමයි පටිසන්ධනය. ඒ කර්ම පටිසන්ධනය කියන කතාව බොහෝ කාලයක් තිස්සේ තියෙන શબ્දයක්. නමුත් පටිසන්ධනය කියන කතාව මේ ඒ අය ඒ શબ્දය ඉස්සරහට දැම්මේ මේ අය පරණ කරපු පව් වලට විපාක විඳිනවයි කියන එකයි ඒ අය අදහස් කළේ. ඒ શબ્දය පටිසන්ධනය කියලා කියවේ. ඒකේ වචනේ පටිසන්ධනය නෙමෙයි.
ඒක ඉතින් මේ කලක් භාවිතයේදී ශබ්දය විකෘති වෙලා ගිහින් තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ පටිසන්ධි වෙනවා කියන එක. පටිසන්ධි වෙනවයි කියන එකයි පටිසන්ධි වෙනවයි කියලා කලකට පස්සේ පෙරළුණා. අර ගැරි දැන් අර අපි කියනවා අර පකිස් පෙට්ටි කියන. අර පැකින් බොක්ස් කියන එක පකිස් පෙට්ටි වුණා. ඒක කලකදී මේ අර ව්‍යවහාරයෙන්ම ඒක පකිස්සලා ගියා. ඒ වගේ මේ શબ્දයක් පටිසන්ධනේ කිව්වේ පටිසන්ධි වෙන්නේ. පටිසන්ධි වෙන්නේ කිව්ව මොකද? පූර්වාත්ම අතීතේ කරපු කර්මයක ශක්ති විශේෂයක් එක්ක මෙයා නැවත මේ වාරේ දැන් සම්බන්ධ වෙනවා කියන එක. පටිසන්ධි කියන්නේ නැවත සම්බන්ධ වීම. එතකොට නැවත සම්බන්ධ වීම කොයි අවස්ථාවේද? මෙන්න මේ කරුණ වලින් තමයි පටිසන්ධිය සිද්ධ වෙන්නේ. කොහොමද? ශ්‍රද්ධාව නැහැ. අසද්ධායි. මොකද යට හොඳ කමී කියන හැඟීමක් නැහැ. එතකොට හොඳ කමී කියන එකේ හැඟීමක් නැත්තම් එයාට අයිති වෙන නරක කම. හොඳ කම කියන එක උත්සාහයෙන් ගත යුතුයි. ඒ නරක කමී කියන එක තීන එකක්. අපි මේ හැදිලා තියෙන්නේ නරකයිට වාට. ඒකයි අපිට අයින් වෙන්න වෙලා තියෙන්නේ. හොඳ නම් මේ කිසි කෙනෙක් අයින් කරන්නේ. මේක නරක එකක්. මේ වස්තුව. ඉතින් ඒක දැන් ඉතින් අපි නොයෙක් අටෝත්තර දාගෙන ඒක වහගෙන ඉන්නවා අපේ නරක. නමුත් ඇතුලේ සෑහෙන වැඩ කරනවා. ඒකෝට දැන් ඒ නරක එක්ක සම්බන්ධතාවය සිතින් නිතර පවතින නිසා අසද්දයි කිව්වා. එතකොට අර නුවණ නැති කියලා කිව්ව මොකද? නුවණ කියන්නේ මේ හැම ක්‍රියාවකම සුළුමළු හොයලා මේකේ මොනවා වෙයිද කියලා හිතලා මතලා ඊට නිසි ක්‍රමයට අනුව තමන්ගේ සම්බන්ධය ඇතිවීම තමයි නුවණින් කරන්නේ. ඒකත් නැත්තම් ඒ වගේම අර හොඳ පැත්තට හරවලා ක්‍රියා කිරීමේ ශක්තියක් එයාට එයාගේ ජීවිතය ඇතුලේ නැත්තම් අන්න ඒ අවස්ථාව අර අතීත ශක්තිය නැවත පාවිච්චි කිරීමට ලොකු ඉඩකඩක් තියෙනවා. ලොකු නිදහසක් තියෙනවා. ලොකු අයිතිවාසිකම් පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් අපි ඒ මට්ටම ක්‍රියාත්මක වීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? අර තමාගේ ක්‍රියාව අර අතීත නරක අයිතිවාසිකමක් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොටම අර අතීතයේ ඒ ක්‍රියාව කරමින් යම් කිසි පීඩන ස්වરૂපයක් හෝ අනර්ථයක් ලබා ගත්තද ඒ ලැබුව අනර්ථයම නැවත වාරයක් එයා ලබනවා. ඒතකොට දැන් ඒ පුජ්‍යලයා දැස අපි බැලුවොත් හැම වෙලෙම අනර්ථ එක්ක සම්බන්ධ වෙමින් අනර්ථයක් කරමින් එයින් ලබන අහිතකර වින්දන විඳිමින් ඉදිරියට යන සත්‍යේ අපට පේනවා. ඒ සතාගේ අයිතිවාසිකම ඉදිරියට යාමයි යන ගමන පීඩනයකින් යාමයි. එතකොට දැන් අපිත් පීඩන විඳින එක ඇත්තයි. නමුත් දැන් අප තුල තියෙනවා පීඩනයේ මිදෙන අදහස. ඒකයි මේ කවුරුත් මේ සම්බන්ධතාවයේ පවත්න්නේ පීඩනයේ මිදෙන අදහස තියෙනවා. අර ඒ පීඩනයේ මිදෙන අදහස එන්නේ මොකක් නිසාද? අර කිව්ව අර පටිසන්ධි වීම
කර නොගැනීමට උවමනා කරන යම් දැනීමක් අවබෝධයක් වැටහීමක් ඉගෙනීමක් ලබාපු ඒකේ ප්‍රතිඵලයක් තමයි මේක පිළිබඳව අර ඕනකමක් බේරීමේ ඕනකමක් ඇති. ඒතකොට දැන් අපි දැන් අදට තියෙන දේශනාවට බහිනවා. තවත් තිනවා මේ ඒ විදිහේ අධ්‍යාය සම්පූර්ණ වීමේදී මේ ආරම්භ කරපු හැටි. අනාදරියං දෝ වචස්සතා පාප මිත්තත අනාදරියං කියලා කිව්වේ හැම වෙලෙම නොසැලකිල්ල බලපානවා. මෙන්න මේ දැන් එන්නේ අර මං කියු වචනෙට. මොකද්ද? පටිසන්ධි කියන වචනේ. නොසැලකිල්ල සැලකිල්ල කියලා දෙකක්. නොසැලකිල්ල කියන්නේ මොකක් ගැනවත් පිළිගැනීමක් නැතුව ඒ අවස්ථාවට ඉදිරිපත් වෙච්ච එකට තමාගේ ඉදිරිපත් වීමට තමාගේ හිත අවදි වෙන්නේ කොහොමද? ඒ අවදි වීමට අනුව ක්‍රියා කිරීම තමයි නොසැලකිල්ල කියන්නේ. මේ සැලකිල්ල කියන එක ගත්තොත් මෙතෙන්ද මොකක්ද ඒකේ ලක්ෂණය? දැන් සලකා බලනවා කියන්නේ ඒ පිළිබඳව යම්කිසි විමසිල්ලක් කිරීමයි මේ සලකා බලන්නේ. දැන් ඔය බොහෝ පිට යම් යම් අය හොඳයි ඒක ගැන මම සලකා බලන්නම් කියන්නේ ඒකේ දැනගත යුතු කරුණු ඒකන විස්තරයක් සොයලා යම්කිසි තීරණයක් ගන්නා ඉඩ කඩක් තමයි සලකා බලන්නේ. ඒ සැලකිල්ලේ කියන එකේ තේරුම ඒකයි. ඒකට දැන් අපේ ජීවිතයක මේ වචනේ සම්බන්ධ කළොත් අපි අර අපේ පටිසන්ධිය අතීත කර්ම ඵලය එක්ක අද අපේ ක්‍රියාව සම්බන්ධ වෙන්න තියෙන මූලම හේතුව තමයි ඔය කියන්නේ නොසලකිල්ල. එතකොට අපි බලමු දැන් ඔතෙන් එහාට යන්න ඉස්සෙල්ලා මේ පටිසන්ධි ගන්නෙ කොහොමද? ඒක අපිට දැනෙනවද? ඒකේ කුසල අකුසලයට විතරක්ද? කුසලයට නැද්ද? කියන මේ ප්‍රශ්න ගණනාවක් ඔය වචනේ ඉදිරියේ තියෙනවා. ඒකේ කුසලයටක් තියෙනවා අකුසලයටක් තියෙනවා. කුසලය උත්සාහවත් වෙන්න ඕනේ. අකුසලයට උත්සාහවත් වෙන්න ඕනේ. කුසලයට උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට යම් කිසි කෙනෙක් අකුසලයක් කරන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මූල ධර්මයන් ආශ්‍රය කරගෙන. ලෝභය කියන්නේ කාමයේ එක්තරා දියුණු අවස්ථාවක්. හැබැයි ඊට යටින් තියෙනවා රාගය කියලා කාමයේ ක්‍රියාකාරී අවස්ථාවක්. ලෝභය කියන්නේ කාමයේ ක්‍රියාකාරී අවස්ථාවේ වැඩි වේගයක් ඇති සීමාව. එතකොට දැන් අපි පූර්ව අකුසලයක් කළා තියෙනවා නම් ඒ අකුසල ශක්තිය අපේ ළඟ කර්ම ඵලයේ වශයෙන් තැම්පත් වෙලා තියෙනවා නම් අපි අතීතයත් එක්ක ඒ නැවත සම්බන්ධ වෙන්නේ වෙනවා නම් ඒ වෙන්නේ කොහොමද? අකුසල කර්මයක් නම් සෙල්ලාම එනවා ඇති ලෝභය. ඒකෙන් තමයි මේ සංදිය ගලපන්නේ. එතකොට ඔකට කිව්වා සංයෝජන කියලා කියන්නේ ඔය දෙක සම්බන්ධ කරන නිසා. එතකොට ලෝභ කියන සිත ආපු හැටියෙම ඒ ලෝභ ස්වરૂපය ලැබීමේ ඕනකම වැඩි වෙලා එයාට පවත්වන්න බෑ. ඒක යනවා ද්වේෂය දක්වා. ඇයි ඒක අර කාම ශක්තියේ
ක්‍රියාකාරීත්වයේ ස්වභාවයක් තමයි අර මේකට වැඩි වැඩක් දුන්න හැටි. ඒකේ තේජස නගිනවා. ඒක අර වැඩේ තියෙන ඒක පැවරෙන වැඩේ හැටියටයි ඒක වෙන්නේ. ඒකට අපි බලමු රාගයේ වැඩෙත් ලෝභයේ වැඩෙත් තියෙන වෙනස මොකක්ද? රාගය කියන්නේ යම් කිසි නිමිත්තක් දැක්ක හමු වුණා, ඒ නිමිත්තේ තියෙන ભેදය හොඳ හෝ නරක විවරණය කළා එච්චර. ඒක ලබන අදහසක් හෝ එයින් යම් කිසි ආසාදයක් ලබන අදහස හෝ රාගය කියන ධර්ම ස්වરૂපයක එක්ක නැහැ. එතකොට ලෝභය ඒ නිමිත්ත හැමෙච්චටි ඒකේ තමා විසින් තීරණය කරන හොඳ නොහොඳ ભેදයට අනුව හොඳ නම් ප්‍රියංකරණං ඒක තමා සතු කිරීමත් ඒ සතු කර ගැනීමෙන් තමා බලාපොරොත්තු වෙන ආස්වාදයේ ලැබීමත් කියන මේ දෙකට තමාගේ සිත වැටිලා අර ගත්ත තීරණ සාර්ථක කිරීමට උද්‍යෝගිමත් ගතියක් සිතේ ඇති වෙනකොටම යනවා ද්වේෂය. නවත්තන්න බෑ ඒක මොකද වැඩි වැඩක් දුන්නා. අර එන්ජිම රේස් කළා. ක්‍රිස් ගාලා නගිනවා. එතකොට ඒ ස්වરૂපය තමයි අපි හැමෙස්සම භුක්ති විඳින්නේ. ඒතකොට එතෙන්දි ඒ තත්ත්වෙට ගිය හැටියේ ද්වේෂය කියලා කියනවා. ඒකෙන් තමයි අපි දුක් විඳින්නේ. දැන් මොකද්ද මේ කලේ? පටිසන්ධියක් මෙතන වෙලා තියෙනවා. අර අතීතයේ ලෝභ කිරීමේ ශක්තිය, ද්වේෂ කිරීමේ ශක්තිය, මෝහයට දැමීමේ ශක්තිය ඔය තුන මෙතන නැවත පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කිරීම නිසා අර වගේ නෙමෙයි ඊට වඩා වැඩි වෙන්න පුළුවන් හේතු තියෙනවා පීඩා වැඩි වෙනවා. එතකොට දැන් අපි කලින් කිව්වා දවසක මෙහිදීම කිව්වා මේ අතීත කර්ම වලින් අපි දුක් විඳින්නේ නැහැ. වර්තමාන කර්මෙනි අපි දුක් විඳින්නේ. ඒ මේ න්‍යායය පෙන්වන්නේ. එතකොට අපි අර ඔය පටිසන්ධිය නොගත්තොත් අකුසල පටිසන්ධිය නොගත්තොත් අකුසල පටිසන්ධිය කිව්වේ අතීතයේ දුක් විඳින නිදපු ශක්තිය එක්ක සම්බන්ධකම ගැනීමේ තත්ත්වයට තමයි සිටිවිලි යොමු කළොත් විශේෂම කියන්නේ ලෝභයට තමාගේ සිතපත් කළොත් කවදාකවත් ද්වේෂය ඉස්සර වෙන්නේ නැහැ. හැම අවස්ථාවකම ලෝභය ඉස්සර වෙලාමයි ද්වේෂයටපත් වෙන්නේ. එතකොට මේ උන්නෝ ගමන් කෙනෙකුට කේන්ති යනවා. ඒතර කියන්න පුළුවන් එහෙමනම් අහවලා දැක්ක හැටි මට කේන්ති යනවා. එතකොට ඒ හේතුව ඒ පුජ්‍යලයා තමා විසින් ඔහුගෙන් බලාපොරොත්තු වෙන හැසිරීම් විලාසයක් හෝ වෙන මොකක් හෝ දිනු. ඒක ඔහුගෙන් තමාට ඊට වෙන්නේ නැති නිසායි අර දැක්ක හැටි ද්වේෂය. එතකොට ඒකෙන් පෙන්වන්නේ ලෝභයක් මතමයි ද්වේෂයෙන්නේ. ද්වේෂය තනි කරෙන්නේ නැහැ. එතකොට මෙතන පෙන්නනවා බුදුහාමුදුරුවෝ හැම දේශනාවකම පෙන්නවා අපේක්ෂාව ගැන කතා කළා. මේ කිව්වය තත්ත්වයට සමාධි සිතපත් වීමයි. එතකොට යම් කිසි කෙනෙක් ඔය තත්ත්වයටපත් වෙනවා නම් එයාට මුල් වෙන්නේ මොකද්ද? නොසැලකීම. එතකොට සැලකිල්ල තියෙනවා නම් ඒ සැලකිල්ල ආවේ කොහොමද? අන්න ඒකයි අර සුතමේ ඥානයේ තියෙන ප්‍රයෝජන. දැන් මේ අසා ගැනීමේ මේක තේරුම් ගැනීම, මේක වටහා ගැනීම, ඉගෙන ගැනීම පරමාර්ථය නැත්තම්
මේ ලබන ප්‍රයෝජනෙ ඔන්නෝක. මොකද්ද? සැලකිල්ල යොමු කිරීමට බලපෑමක් සිටින් එනවා. ඇයි මේකෙන් බේරෙන්න පුළුවන් යන වග පුළුවන් කියන බව ආරංචි මාත්‍රයෙන් අහලා තියෙනවා. අපි මොකද මේ ප්‍රතිපත්ති නොරකින්නේ? එහෙම ආරංචියක් අපිට කනට වැටලා නැහැ ඒකයි. මේ කිසි කෙනෙක් නෑ දුක් විඳින්න කැමති කෙනෙක්. හැම එක්කෙනාම දුකෙන් මිදෙන්න කැමති. එහෙම අවබෝධයක්, එහෙම පිළිගැනීමට කරුණ සහිත යමක් අපට අහන්න ලැබිලා තිබුණේ නැහැ. ඒක නිසා සලකන්න දෙයක් නැහැ. සලකලා මොනවද කරන්නේ? ඔය අපට දුකෙන් ඈත දුක නැතුව ඉන්න සතුටුයි. ඉතින් අපි කොහොමද ඒක කරන්නේ? දන්නේ නැහැ. ඉතින් සැලකිල්ල ඇති තේරුම මොකක්ද? මොනවද සලකන්නේ? මේක පුළුවන්ද බැයිද කියලා සලකා බලන්න ඔහුට යම්සි ඉඩක් නැහැ. ඉතින් මේ ධර්මය සුත්තමේ ඥානය කියලා කිව්වේ මේව නිකන් අහලා බෑ. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම කෙනෙක් පව් කිරීමෙන් අපාය යනවා, පින් කිරීමෙන් දිව්‍ය ලෝක යනවා, භාවනා කළා නිවන් දකින්නවා. මෙහෙම අහලා කිසිම වැඩක් නැහැ. මේ ඕන කරන්නේ මොක හෝ වේවා දිව්‍ය ලෝකේ යනොයි කියන කොහොමද යන්නේ? ඒක අපි දිව්‍ය ලෝකේ යන්න අපි කරන වැඩවල ක්‍රම මොනවද? ඒකේ සටහන් මොනවද? ඒකට එක්කාසු වෙන කොටස් මොනවද? මේව දැනගත්තොත් තමයි කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. අර යම් කිසි කෙනෙක් කිව්වොත් ඔය කැස්සට අහවල් කසාය හොඳයි කියලා කසාය නම කිව්වට බෑ බොන්න. කසාය හදන කැලිටි කියන්නේ. මෙන්න මේ වර්ග දාන්න ඕනේ ඒකට. ඒ වර්ග දාලා හදාපු කසායෙන් කැස්ස හොඳ වෙනවා ඒක. අපට හම්බෙලා තියෙන්නේ බොහෝ විට හම්බෙන්නේ කසාය නම විතරයි. අර ඒකට දාන කොටස් වල නම් හොඳයි. ඉතින් කසාය ගැන කී ඉන්නවා. ආවල් එකට ආවල් කසාය හරිමුණයි. ඉතින් එච්චරයි. ඉන් එහා මුකුත් නැහැ. දැන් මේ ළඟදි කෙනෙක් එහෙම කතා කරනවා පංච නීවරණ අන අප්‍රමාණ දේවල් බහා ගොඩක් කිව්වා. පංච නීවරණ සත්බොජ්ජංග මහා ලයිස්තුවක්. ඉතින් මම අහගෙන හිටියා ඊට පස්සේ මිනිහා යන්න ගියාම ඉතින් ඔන්න ඔහම අහලා වැඩක් නැහැ. අර විදිහට එකින් එකට මෙන්න මෙහෙමයි මේ කරන්නේ කියලා අහන කරුණු සහිතව විස්තර සහිතව ඒක මාගේ පාවිච්චියට ගන්න පුළුවන් විදිහට අහපු හැටි අන්න සුත්තමේ ඥානීය කියන්නේ ඒකට. දැන් මේ අහපු කොටසේ පේනවා මෙන්න මේ පැත්ත නරකයි මේ පැත්ත හොඳයි. ඥාන කිව්වේ ඔකටයි. ඇසීමෙන් එයා ලබලා තිනවා හොඳ නරක දෙක තෝරන හැටි. ඒකට හොඳ නරක දෙක තෝරන දැනගත්තට පස්සේ යමෙකුට සැලකිල්ල දක්වන්න පුළුවන්. ඉතින් අපි මිනිස්සුන්ට කියනවා දොස් කියනවා යා ආගමික වැඩවල භක්තිමය ක්‍රියාවල වෙන්නේ නැහැ, සිල් ගන්නේ නැහැ, යා භාවනා කරන්නේ නැහැ, මුකුත් නැහැ. යා ප්‍රතිපත්ති කරුක. කොහොම මොනවද ප්‍රතිපත්ති රකින්න කියලා කරන්නේ කියලා එයා ඇහුවොත් දෙන්න උත්තර නැහැ. මොනවද ප්‍රතිපත්ති කියන්නේ කියලා. අර විදිහේ පෙන්නපු හැටි එයාට ප්‍රතිපත්ති ගැන කතාවක් කියන්න ඕනේ නැහැ. එයා ගැන එයාගේ ජීවිතය තුලින් අවධානය යොමු වෙනවා, සැලකිල්ල අවදි වෙනවා. සැලකිල්ල අවදි වීම නිසා එයාට හිතෙනවා එයාගේ ක්‍රියාවලින් කොයි එකෙන් දුක් විඳීද, කොයි එකෙන් සැප ලැබෙයිද කියලා බලන්න. කොහොමද මේ මම දුක්ක් නොවිඳ සැප දුක නොවිඳීමට ආවිසින් කල යුත්තේ මොකද්ද කියලා බලන්න ඔහුට උනන්දුවක් ඇති වෙනවා ඔහුගේ හිතේ. එහෙම නැති පුජ්‍යලයා නොසැලකිල්ලෙන් වැඩ කරනකොට දුර්වචනේ දුර්වචනේ කියලා කියන්නේ මේ කතාවක ස්වරූපෙ නෙවෙයි ඔය පෙන්වන්නේ. දුර්වච භාවය කියලා කිව්වේ
මිනිහාගේ හැම ක්‍රියාවකම තියෙනවා අප්‍රසන්න ස්වરૂප. අප්‍රසන්න ස්වરૂපීකේ ගඳ ගහනව නෙවෙයි. ඒ පුජ්‍යලගේ කතා විලාසය හොඳ නැහැ. හැසිරීම් විලාසය හොඳ නැහැ. ඔහු මොන වැඩේට ගියත් ඒකට ඉදිරිපත් වෙන ආකාරය හරි නැහැ. ඇයි? ඔක්කොම කලබල කරගෙන ඔක්කොම කලම්බගෙන එයත් කැළඹිලා යම් පැවතුම් ස්වરૂපයක් යමෙක් තුර තියෙනවා නම් ඔන්න ඕකට කියව දුර්වච කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මේ නොසලකිල්ලේ කියන කිසි වගක් විභාගයක් තමා ළඟ නැtei කිව්වහම මෙයා වගක් විභාගයක් කා පිළිබඳව ගත යුත්තේ එයා ගැන. එයා පිළිබඳවයි සැලකිල්ල පවත්වන්න මේ ලෝකේ බාහිර පුජ්‍යලයා ගැන නෙවෙයි. එයා පිළිබඳව සැලකිල්ල නැති පුජ්‍යලයාට වචන පාලනයක් කරන්න බෑ වෙන්නේ නැහැ. ක්‍රියා පාලනයක් වෙන්නේ නැහැ. අනිත් හැසිරීම් කොයි එකත් පාලනයක් වෙන්නේ නැහැ. මේ පාලනය කියලා කතා කළේ මොකද්ද? පාලනය කියලා කතා කළේ යම් කිසි කෙනෙක් කට අරිනකොට කතාවකට එයා දැනගන්න ඕන එයා මේ ශබ්ද කරන්නේ ලෝකෙට බව. මේ ක්‍රියා සියල්ලම මේ ලෝක සම්බන්ධයේ ප්‍රතිඵලයක් බව එයා දැනගෙන ලෝකේ නොකල වෙන්න එයා කරන්න දැනගන්න ඕන එයා පීඩා නොවිඳින්න නම්. එයා පීඩා නොවිඳින්න එක කරන අතරේ එයාගෙන් ලෝකෙට පීඩාවකුත් ලැබෙන්නේ නැහැ. අර විදිහේ දුර්වච භාවය කියන්නේ මොකද්ද? ලෝකෙට එයා පීඩා කරනවා ලෝකෙන් එයා පීඩායි. අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් පීඩාවට එයා ඇතුල් වෙනවා. රිංගන. අන්න ඒකට කියනවා දුර්වච භාවය. ඒකට දුර්වච භාවය සංවිධානය වෙන්නේ මොකෙන්ද කිව්වොත් අර කිව් පටිසන්ධි කතන්දරේ. මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ කියන තුන ඒකේ අසීමිත ප්‍රමාණයක වේගයෙන් ක්‍රියා කරන්න වෙච්චාම තමයි ඔය කියන දුර්වච භාවය ලැබෙන්නේ. ඒ පුජ්‍යලයා ඒ දුර්වච භාවයත් එක්ක එයාගේ ඒක සංවිධානය කිරීමට උපකාර වෙන්නේ මොකද්ද? පාප මිත්‍ර සේවනය. පාප මිත්‍ර සේවනය කිව්වහම මිනිස්සු නෙවෙයි. මිනිස්සු නෙවෙයි. අපි ඒකාන්තයෙන් මේක නිර්වුල් කරලා ගන්න ඕන. පාප මිත්‍ර සේවනය කියලා කිව්වොත් අපි සේවනය කරන්නේ නැහැ මේ ලෝක ධාතුවේ කිසිම පුජ්‍යලෙ. අපි හැම වෙලෙම සේවනය කරන්නේ ධර්මයි. දැන් අපි කියමු ඊටාම හොඳ ගුණ සම්පන්න පුජ්‍යලෙක් මෙයාට හඳුනන්න ලැබුණා. ඒතකොට එයාගේ ගුණ පිළිබඳව මෙයා මතකට ගත්ත මෙයා මතකට ගත්තයි කියන්නේ එයා බොහොම හොඳයි රාරක් බොන්නේ නැහැ නරක පැවතුන් නැහැ හොරකම් කරන්නේ නැහැ බොහොම ගුණවන්තයි සාන්තයි මිනිහා සිල් සමාදන් වෙනවා ආදී මේ ඔක්කොම ගුණාංග මෙයා අර පුජ්‍යලයාගේ දැක්කට පස්සේ අනේ කොයිතරම් හොඳ මිනිස්සෙක් මේ හොඳයි කියේ මොකටද? ඒ මිනිහාගේ අර අංගලක් මේ පැවතුම් ස්වરૂප එයා ළඟ යා පාවිච්චි කරන ධර්ම ස්වરૂප ටිකයි මෙයා හොඳයි කිව්වේ. පුජ්‍යලයා නේ. එතකොට එයා දැන් ඉතින් කතා කරගෙන ඉඳලා දෙන්න සුවඳව එහා මෙහා වුණා. ඒ පුජ්‍යලයා ගියා. මෙයා ඈත් වුණා. දැන් මෙයාගේ මතකේ තියෙන හොඳ මිනිහෙක් කියන්නේ. බැරි වෙලා යා එතනින් එහාට යනකොට මොන හේතුවක් නිසා හෝ මෙයා නින්දිත ක්‍රියාවකට සම්බන්ධ වුණා නම් ඒ වෙලාවේ යා ඒ නින්දිත ක්‍රියාවත් එක්ක එයා නරක මිනිහෙක් කියලා එතන. නමුත් තාම යම් කිසි කෙනෙක් මේ වෙලාවේ මෙයාගෙන් ඇහුවොත් කොහොමද අහවල් පුජ්‍යලයා? පුදුම පුජ්‍යලේ රන් කඳක් කියලා. රන් කඳ තමයි මේ වෙලාවේ ඒ පුජ්‍යලයා මහා නින්දිත වැඩක් කළා ආහාර පොලිසියෙන් අල්ලන්නේ. ඒ පුජ්‍යලයාට මෙයා මේ රන් කඳ කියන්නේ බොහොම හොඳයි කියන්නේ. ඒ මොකද්ද මේ කියන්නේ? තාම කියන්නේ මිනිහා අර ආශ්‍රය කරන වෙලාවේ ඒ පුජ්‍යලයාත් එක්ක අසුරු කිරීමේදී ඔහු පිළිමදව ගත්ත ධර්ම සටහනක් මෙයා මේ කතා කරා. ඔය එකම කියන්න ආවේ අපි කවදාක පුජ්‍යලික ආශ්‍රය කරනවා. අසුරු කරන්න බෑ.
සේවනය කරන්න බෑ පුජ්‍යලයා. මොකද මේ පුජ්‍යලයා එයාගෙන් අයින් වෙන්නේ. එයාට සේවනය කරන්න පුළුවන් ඒ පුජ්‍යලයා ඇසුරෙන් හෝ වෙන එකක් ඇසුරෙන් හෝ තමා ළඟ තියෙන ධර්මයි ඇසුරු කරන්න පුළුවන්. හැම වෙලේම ධර්ම එනවා එකක් යන්නේ එකක් එනවා එකක් යන්නේ. ධර්මයක් ආශ්‍රය නොකර ඉන්න පුළුවන් වෙලාවක් ඇත්තම. දැන් මෙතන පෙන්නනවා අර කියන සේවනය කියලා කිව්වේ ඒවා ඇසුරු කිරීම. දැන් ඔන්න අපි ගන්නවා අර ලෝභ අර පටිසන්ධි අකුසල පටිසන්ධිය කරන ධර්ම ගත්ත ඇති ලෝභ ද්වේෂ මෝහ යම් වෙලාවකදී ආශ්‍රය කරන්නේ පාප විචර්සය. යම් වෙලාවකදී ලෝභ ද්වේෂ මෝහ ආශ්‍රය කරන්නේ ඒ වෙලාවේ ඒ පාප විචර්සය. එතකොට දැන් අපිට ඔන්න අවස්ථාවක් එනවා බොහෝම සතුටුදායක අවස්ථාවක්. මොකක්ද? අතීතයේ අපි මහා දරුණු භයානක පාප කර්ම කළා. දැන් ඔන්න ඒ පාප කර්ම වල සම්බන්ධතාවය ගන්න හැටි මෙහෙමයි ඒක එන්නේ කියලා පෙන්වනවා. ඒතකොට දැන් ඔතෙන්දම අපිට ගන්න පුළුවන් තවත් සාක්කියක් අර මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථාවේ තියෙනවා චක්කංව වහතෝ පදං කිය. අකුසල විපාකයේ දෙන්නේ හරියට ගුණා ඇදගෙන යන කරත්තේ ගුණා පසුපස එන්න වගේ. හැබැයි ඒ කිව්වේ අකුසලයක විතරයි. මේ ගුණා ඇදගෙන යන කරත්තේ කිව්වේ මොකක්ද? දැන් මේ පටිසන්ධි කතාවෙන් පෙන්නනවා හිතට අතීතයේ දුක් කම්කටොළු සම්බන්ධ කරන ලණුව. අර තෝන් ලණුව හරි කරත්තේ බඳින ගුණා බඳින ලණුව මේ පෙන්නනවා මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ තමයි අතීත අකුසල අර අකුසල් පුරවල තියෙන කරත්තේ. මේ සිත නැමැති ගුණාව ඒ කරත්තේට සම්බන්ධ කරන්නේ මේ ලෝභ දෝෂ මෝහ කියන ලණුවේ. ඒතකොට ඊ ලණුව මේ කර සතාගේ මේ කරට නොදැම්මොත් අර බර කරත්තෙම අදින්න ඕනේ නැහැ. ඒ වගේ අපි අතීත කර්ම කළා තිබුණට අපේ සිතේ ඒ අවස්ථාවලදී ලෝභ දෝෂ මෝහ නොයන තැනට වග බලා ගත්තොත් මේ සිත ඒවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. සිත තනි වෙනවා. කරත්තේ මඟ නැවතිනවා. අර ගුණාට අර බර එන්නේ නැහැ. කරත්තේ බර ලෙහෙලානේ. ලෙහුවේ මේ ගැට ගැහෙන්නේ නැති නිසා. ගැට ගැහෙන්නේ මේ ලෝභ දෝෂ මෝහ. එතකොට මෙතන පාප මිත්‍ර සම්බන්ධතාවය කියන එකෙන් පෙන්වුවේ යම් කිසි කෙනෙක් ලෝභ ද්වේෂ මෝහ කියන අය ඒ මානසික ධර්ම තුන සිතට නොගෙන මෙලෝදි වෙන පාඩු කර මේ යම් යම් දේවල් ඒ සියලු සිද්ධීන් එක්ක ලෝභ දෝෂ මෝහ නොගෙන යමෙක් හිටියොත් කර්ම විපාකයක් පරිසම්දෙන්න කිසිම ලෙසකින් බෑ. දැන් සාක්ෂි අනුව බුදුහාමුදුරන්ගේ සාක්ෂි අනුව මේ පෙන්වන්නේ අපි. ඉතින් දැන් අපිට අර වචනේ බොහොම උපකාර වුණාට පරිසම්දෙනවා කියන වචනේ ඕකෙන් පෙන්වන්නේ මොකද්ද? අපේ සිංහලයෝ අර ධර්මයේ ගෙනාව කොහොම හරි ශබ්දය වෙනස් කරලා හරි හොයන කෙනෙකුට හොයාගන්නවත් අර පටිසන්ධනය කියන කතාව ගෙනාවු නිසායි පටිසන්ධියක් අද කතා කරන්න පුළුවන්. එහෙම අපේ ජාතිය මේ වටිනා ධර්මයේ ඉස්සරහට ගෙනාවා. මොන හරි කිව්වෝ. දැන් ඔය ඉස්සර කවි පොත් වගේ තියෙනවා. ඉස්සර බොහෝ ප්‍රසිද්ධයි. ඒවා තියෙන කතා දැක්කහම දැන් ඉන්න කෙනෙක් ඇහුවොත් හොඳටම hina වෙයි. ඒ තරම් නමුත් ඒවා අස්සේ තිනවා සම්පූර්ණ බුදුබණ. එහෙම කෑ ගැහුවේ තේරුම් ගන්න එක්කෙනාට ඒක අස්සෙන් රිංගලා අර බුදුබණ තේරුම් ගන්න. ඒතකොට දැන් මේකෙන් පේනවා
අපේ ජීවිතේ දුකින් මුදා ගැනීමට අපේ ළඟ සම්පූර්ණ හිමිකාරකම ෂඩුවක් නැතුව තියෙනවා. බුදුහාමුදුරුවෝ කොච්චර අවස්ථාව කොච්චර සූත්‍රවල මේ පාප මිත්‍ර සේවනය ගැන කතා කළාද? තෙන්ද ගැලපෙන විදිහට. ඒකට දැන් අපිට හොඳටම පැහැදිලි මේ තයෝ ධම්ම සූත්‍රයෙන් අපිට සම්පූර්ණ නිදහස තමා සතුයි. තමා සැලකිලිමත් වුණොත් සැලකිලිමත් වෙන්න ඕන මොකද්ද? පාප ධර්මයක සිත මිශ්‍ර නොකර ඉන්න. ඔය කියන ඉක්මනට කරන්න පුළුවන්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. නමුත් කරන්න පටන් අරගෙන කරගෙන යනකොට ඒ පුරුද්දට අනුව කවදා හරි යාට ඒ ක්‍රියාවේ සමර්ථයේ දක්ෂයේ ප්‍රයෝජන ලබන්නේ වෙන්න පුළුවන්. ඒක හුරුවෙන් වෙන වැඩක්. දැන් අපි පව් කරන්නේ කොහොමද කිව්වොත් ඒත් හුරුවෙන් වෙන වැඩක්. මුල් අවස්ථාවේදී අපි මේ තරම් දරුණු පව් කරපු අය නෙමෙයි මුල් අවස්ථාවේදී කිව්වේ සත්‍යයේ මුල් අවස්ථාව. තාවර සතෙක් ඒ සතාගේ වැඩ කරන්නේ රාගය විතරයි. ඒ රාගය වැඩ කළ දියුණු වෙච්ච ශක්තිය ප්‍රතිඵලයක් වශයෙන් ලෝභ කරන මට්ටමට ආවා. ඒ ලෝභ ග්‍රීව නිසා විශ්යාව. ඔහොම අපේ නිදුනවත් අනාත්මවාදී අනාත්ම ස්වરૂපයෙන් වාදී නෙමෙයි ස්වરૂපයෙන් අපි මෙතෙක් දුර ඇවිල්ලා තියෙනවා. සෑහෙන දුක් විඳපු පිරිසක් තමයි අපි. මිනිස්සු වශයෙන් කොච්චර දුක් අපි විඳද කියලා අපිට ගණන් කියන්න බෑ. අසංකේය ගණන. සංඛ්‍යාවක් නෑ. ආත්මවල විඳපු දුක්. ඒවා විඳලායි මෙතෙන්ට ආවේ. ඒකට මේ මිනිස් භවයේ ගැන බුදුහාමුදුරුවෝ පුදුම වර්ණාවක් කරනවා. ඇයි ඒ වර්ණාව කරන්නේ? මිනිස් භවයට ආවේ සෑහෙන දුක් විඳලායි කිව්වා. බොහොම අමාරුවෙන් ලබා ගන්න කිව්වේ ලැබෙන. දුර්ලභ කියන්නේ බොහොම අමාරුවෙන් ලැබෙන අයිතිවාසිකම මේ මිනිස්කම. ඉතින් දැන් මිනිස්කමේ කුරුටු ගගා ඉඳලා ආයි පාරක් සත්තු වෙනවාද වෙන්න පුළුවන්. ඒ මොකද අර මානසික ධර්ම අර පැත්තට බර වෙන්න තිබුණොත් ආයි පාරක් එහාට තල්ලු වෙලා යන්න පුළුවන්. ඊළඟ ඉතින් ආයි මිනිහෙක් වෙන්න පුළුවන්. ඔහොම කැලම්බෙන්න ඉඳ නොදී දැන් මෙහෙම බුද්ධෝත්පාද කාලෙක කියන්නේ මෙහෙම බුද්ධෝත්පාද කාලෙ කියන්නේ කොයි කාලේ හරි නියම ධර්මය පාවිච්චි කිරීමට තරම් සූසු දැනීමක් ලබන්න පුළුවන් කලක ඒක ලැබුවාන් පස්සේ යා මහා පුදුම ජයග්‍රහයි පුජ්‍යලේ. එයාට හොඳට එයාගේ සටන කරන්න හොඳට ආයුධ ලැබිලා තියෙනවා. ඒ සටන කරන්නේ නැත්නම් ඒ ආයුධ ලැබලා එයා කවදාකත් එවැනි ආයුධ ලැබීමට එන්නේ නැහැ. සටන කරන්න බැරි පුජ්‍යලෙක් නම් දැන් මං කියන්නේ දැන් දුර්වල ශරීරයක් ඇති කැහිකාරයෙක් කවදාකත් ඔය තෑගි ලබන මේ මොකකට හෝ සෙල්ලමකට හෝ මොකට යන්නේ නැහැ. එයා දන්නවා එයාට දුව ගන්න පන්නේ නැහැ. ඒක නිසා ඈතකට වෙලා ඉන්නවා. ඇයි ඔය තමුසයන් නැද්ද අර බලනකො මේ මහපිට අපි ගිල වැඩක් නැහැ කියලා කියන. අන්න ඒ වගේ තමයි මෙවැනි විස්තරයකට කන් දෙන්න යමෙක් එනවනම් ඒ පුළුවන් කාර්යයක්. බැරි අය. ඇද්දගෙන ආවත් දෙල්ලට ලනු දාලා කොහොම හරි තොණ්ඩුව කඩාගෙන දුවනවා. එහෙමද? වැඩක් නෑ යාට. එයාම දන්නවා බෑ මට කරන්න. ඉතින් මොකටද දැන් läගගෙන ඉඳලා ඇති වැඩේ? යමෙක් ඇවිල්ලා කන් දීගෙන හිටියනම් එයාට කරන්න පුළුවන්. ඒකමයි බුදුහාමුදුරුවෝ තීරණය කළේ යම් පුජ්‍යලයෝ ගැන. අර උපාසක මහත්තයෙක් ආවා මේ හරක් හොයන්න ගිහිල්ලා. එයා හරක් හොයන්න ගිහිල්ලා එයාගේ කැලේ වැදිලා හරක් හොයාගෙන ගෙදර ගිහලා බත් ටිකක් කාලා එනවා බුදුහාමුදුරුවෝ බණානාද කියන එක මිනිහා කල්පනා කර එනවා. මිනිහාගේ හිත දුවනවා බණහන්න ඕන කියන. තා වයසක බ්‍රාහ්මණේ බම්නේ. නම බුදුහාමුදුරුවෝ බලා ඉන්නවා මේ පුජ්‍යලයන්ක. නාන්සේ ඔක්කොම දානේ වළඳලා අනුමෝදනාව නොකර ඉන්නවා මේ පුජ්‍යලයන්ක. ඇයි මේ හිටි? උන්වහන්සේ දන්නවා අර ඕනකම එක්ක
බලපාන්නේ පුළුවන්කම. මේ මිනිහා මෙතන ඇවිල්ලා බඩගින්න යන්තම් නිවාගෙන බණ හැවොත් සෝහම් වෙනවම. හයි කිසි කෙනෙකුට ඒක නෑ. මාර්ගඵල ලැබෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒ මිනිසයන් එන්නේ ඉස්සෙල්ලා දේශනා කළා නම් බණ. බුදුහාමුදුරන්ගේ බුද්ධ ජීවිතේ ලොකු මරිකම. ඒක එවන්න නිසයි බුදුහාමුදුරුවෝ එහෙම ඒ තැන් වලට යන්නේ. බුදුහාමුදුරුවෝ වැඩි හිටියා ඒ මිනිස්සයා ආවා. එයා තීරණය කළා නෑ. පස්සේ ගිහින් කනවා. කලන්ත හැදුනච්චමක් නෑ බණහාල කියලා තීරණය කළා. ඉතින් එයා ආපුවාම අර ගායක අත්තන් එක්ක මෙයාට කැම් ටිකක් දෙන්න බඩකින්නේ මිනිස්සයා ඉන්නේ කියලා. ඉතින් මිනිහා කැම් ටික කෑවා. ඒවට පස්සේ ධර්ම දේශනාව පටන් ගත්තා. එච්චර බුදුහාමුදුරුවෝ අර වයසක බ්‍රාහ්මණයෙකුගේ සැලකුවේ මොකද? එයාගේ වාසකකමයි දුර්වලකමයි වෙන අංකම ඔක්කොම පැත්තක දාලා. සසරේදී හම් වෙන වැදගත් පුජ්‍යලයක් හම්බුණා කියන එකයි බුදුහාමුදුරුවෝ. මේ වැඩක් කරන්න යමක් කියන්න සුදුසු පුජ්‍යලයක් හම්බුණා. එයාට නොකිය යන්න. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ ගත්තා. ඒකට අන්න ඒ වගේ දැන් මේ කාරණේට යොමු වෙන සෑම දිනකටම අයිතිවාසිකමක් තියෙන බව පෙන්නනවා. ඒ යොමු වීමෙන්ම කරන්න පුළුවන් කමේ අයිතිවාසිකම. අන්නේ කරන්න පුළුවන් කමේ අයිතිවාසිකම ආශ්‍රය කරන ප්‍රයෝජනෙට ගන්නකොට ඔහුට සතුයි. ඔහු සතුයි අර පාප මිත්‍ර සේවනයේ එක්ක සම්බන්ධතාවය කඩා දැමීම කපා දැමීම ඔහු සතුයි. නමුත් ඒක කරන්න පුළුවන් ද බැයිද කියලා තවත් කරුණකින් බුදුහාමුදුරුවෝ පෙන්නවා. අහිරිකං අනුත්තප්පම් පමාදං කියලා තව තුනක්. එච්චරයි දැන් ඔක තමයි සම්පූර්ණ සූත්‍රයේ අවසාන. අහිරිකං අනුත්තප්පං පමාදං යම් ඒ කියන්නේ මෙන්න මේකයි ඔය ඒ වචන වලින් පෙන්නන. මොකද්ද? යම් කිසි කෙනෙකුට ඒ කියන පාප මිත්‍ර සේවනය නවත්තලා අර කියන නොසලකිල්ලයි ඒ කියන්නේ දුර්වච භාවයයි නවත්ත ගන්න එයින් ලැබෙනා අහිතකර අයිතිවාසිකම් නවත්ත ගන්න අර කිව් පාප මිත්‍ර සේවනයෙන් අයින් වීම. අනිත් වචනෙන් කියනවා අනික් අතීතයේ කරපු පව් වලට සම්බන්ධ නොවීමේ ප්‍රතිසන්දිය නොගැනීම. යම් කිසි කෙනෙකුට බැරි බව පේනවනේ. උන්වහන්සේ පෙන්වනවා මෙන්න මේ ලක්ෂණ තුනේ ආගව පහළ වෙනවා. එයාට බෑ. කවුද මොනවද? අහිරික. අකුසලයක් පවක් කිරීමේ අවස්ථාව ආපුවාම එයාට ඒ ගැන කිසිම ගණනක් නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒ පාප කර්මය කරපුවාම ලැබෙන විපාකයේ පිළිබඳව බයක් නැත්තම් පාපයක් කරන්න ඉදිරිපත් වූ හැටියේ එයා ඒකට ක්ෂණිකව ඉදිරිපත් වෙලා කරන ඒක කළා අවසන් වෙනවනම් ඒකට මම හොඳට මතක් වෙන සාක්ෂියක් මතකයි. මම බුදුන කෙනෙක් තවත් කෙනෙක් එක්ක කතා කර ඉන්නවා මාත් පැත්තකින් ඉන්නවා. ඒ දෙන්න කතා කර ඉන්න ගමන් මම දැක්ක ඈතින් කරපොත්තෙක් යනවා. අර කතා කර හිටපු ගමන් අර දෙන්නන් එක්කනේ පැන්න ගමන් කරපොත්ත පෑගුවා. අර පෑගිලා ඒ පොළොවේ එම් පිටි විනාශ වුණා. ඒකාගේ ඉස්ම විශ්ිනවනේ. ඒක ඉස්මවලට මයි දිහාම යා බැලුවා. මයි මුණ දිහා බලුවා මම හක බලාගත්තා. ඒ කියන්නේ යාටම අවසානයේ මම හිතනවා අර අපි ඉදිරියේ කරපු එකට ලැජ්ජා හිතෙන්ද ඇති. ඒක වෙන්නේ බැලි. නමුත් මේ පෙන්නේ අර කරපොත්තෙන් මොකක්ද? අර සතා යාට අයිති භූමිය. එයාගේ ඒ ස්ථානය. ඒ භූමියේ යාම රුසන් නැති දෙයක් වුණා. වෙන මුකුත් නෙමෙයි පොත් අස්සරින්ගනවා. කරපොත්ත මොනවද කරන්නේ? ඕන්නම් ඒ අස්සරින්ගනවා ඕන්නම් කටේ වහයි අර මේ උච්චරයි. නමුත් ඒක මතක් වෙච්ච හැටි මම මරන්න ඕන කිව්වේ එක පැන්න ගමන් මැරුවා.
අන්න ඒකටයි එයා ඒ කාරණේට අප්‍රමාදයි. ප්‍රමාදයක් නැහැ. ඔන්න ඔය ලකුණු තුනේ යම් කිසි කෙනෙකුගේ එනවා නම් එයා තාම බොහොම පහත් තැනක ඉන්න බව තමා ගැන තමා දැන කාටවත් කියන්න නරකයි. තමා ඉන්න තැන තමා දැනගන්න ඕනේ. මට තාම ත්‍රිසං සීමාවේ නේද මම ඉන්නේ. මම ඉතින් හොඳට ඉන්නවා ෂෝක් එක ඇඳලා ඉතින් මහා ලොකු වාහන පාවිච්චි කරන්නේ උඩිනුත් යනවා ඒ ඔක්කොම කරනවා. නමුත් ඉන්නේ මම ත්‍රිසං සීමාවේ. කියන බව දැනගන්න යාට පුළුවන්. එතකොට ඒක දැනගත්ත හැටි යා පයින්නවා මේ පැත්තට. යා උනන්දු වෙනවා. ඒ යම් කිසි කෙනෙකුට හිරියාවත් හිරිය කිව්වේ මේ පාපය මේ විදිහේ ක්‍රියාවල් නම් මට කරන්න බෑ මැරෙතක් මගේ ජීවිතේ කරන්න යනවා. කළොත් වෙනේවා මේවයි කියලා බය උපදිනවා නම් එයා අර පවට අර විදිහේ දක්වන උනන්දුව සම්පූර්ණයෙන් බහිනවා. නවතිනවා. නැවතිච්චා ඊළඟට යාට එන්නේ අර කිව්ව පටිසන්ධි වීම නවත්තන්න යාට කල්යාණ මිත්‍ර සේවනයේට යා බහිනවා. ඔන්න ඕකයි තමන්ගේ ජීවිතේ වෙත ක්‍රියාත්මක වීමේදී හොඳද නරකද කියලා තීරණය කරන්න පුළුවන්. නැත්තම් නිගමනයක් දෙන්න පුළුවන්. එකම ක්‍රමය තම තමන්ටයි පුළුවන්. ඒ නිගමනය දෙන ලකුණු මෙන්න මේ ක්‍රමවලට හොයාගන්න පුළුවන්. ඒකට අපි හිතා ගන්න නරකයි අපි නරක වෙන්න මිනිස් ආශ්‍රයෙන් කියලා ධර්ම ආශ්‍රයෙන් අපි නරක වෙන එකටයි පාප මිත්‍ර සීල. ඒකට දැන් පවිත්‍ර මිත්‍රයන්ගෙන් අයින් වෙන්නේ කියලා මේ මිනිස්සු අස්කිරීමේ හැඟීමක් තමයි අපිට කලක් තිස්සේ අපි පපුවලට ඔළුව වලට දාලා තිබුණේ. ඉතින් එහෙම පවිත්‍ර මිත්‍රයෝ අස්කිරුවාට පස්සේ හොඳ සම්‍යක් දෘෂ්ටික පුජ්‍යලිය හොයන්න කොහෙ බැලුවත් නැහැ. අන්තිමට මිනිහා තනි වෙලා. ඒ ඔක්කොම මුලා කතාවල්. ඒක නිසා ධර්ම ආශ්‍රය විතරයි කල්යාණ හෝ පාප කියන පැත්තට ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කල්යාණ ධර්ම කියන තමාට අනර්ථයක් නොවන ධර්ම ලබන බලාපොරොත්තු අයින් කරනවා, විරුද්ධත්වය නවත්තනවා. තමා හැම වෙලේම ඒ දෙක එසේ කළ යුතු දෙයක් හැටියට තීරණය කරනවා. ඒකට කියනවා අමෝහය කියලා. ඔය තුන පාවිච්චි කරනකොට වෙන්නේ මොකක්ද? අර කිව් මෙතෙක් කල් අපි අර තයෝ ධම්ම සූත්‍රයෙන් පෙන්වුවේ සත්‍ය දුක උඩ ජීවත් වෙන හැටි. රඳවන්නේ මොකෙන්ද කියන එක. මෙතන ඉඳලා ඕව සකස් කරගෙන ඉස්සරහට තල්ලු වෙනකොට වෙන්නේ මොකද්ද? අර මුලින්ම අපි කිව්වා රාගයයි, ද්වේෂයයි, මෝහයයි තමයි මේ ජීවිතේ පවත්වන්නේ. ජීවිතේ මේ දුකේ පවත්වන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි. તો රාගය කිව්වේ සෞම්‍ය මට්ටම. නමුත් මේ දුර්ගුණ ස්වરૂපය ලෝභය අයින් කරගෙන යනකොට අර කියන ද්වේෂය නවත්තගෙන යනකොට මෝහයෙන් පාලනය වෙන අමෝහයෙන් පාලනය වෙනකොට අර රාග දෝෂ මෝහ කියලා මේ දුකේ ජීවිතය රඳවන යම් පුළුවන්කාරකමක් තියෙනවා නම් ඒක යාට ඉදාට පේනවා මේ ලෝභය විතරක් නෙමෙයි රාගයත් හොඳ නැහැ. රාගයෙන් කරන්නේ සසරේ නවත්තනවා, ලෝභයෙන් කරන්නේ සසරේ දුක් දෙනවා. එතකොට ලෝභයෙන් සසරේ දුක් දීමයි සසරේ නැවැත්වීමයි සිද්ධ කරනවා. රාගයෙන් සසරේ ගමන් කිරීම සිද්ධ කරනවා. ඒ වුණත් රාගයේ තියෙන දුක් දෙන ශක්තිය මොනවාද? ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා, ශෝක පද්‍ය මේ ඔක්කොම තියෙනවා ඒකස්සේ. ඒක නිසා මෙයා මෙතනින් පටන් ගත්ත පුජ්‍යලයා ඒකත් එපා කියලා හිටන් ඒකත් නවත්තපු දාට අර කිව්ව ජාති ජරා මරණ ඔක්කොංගෙම බේරිලා සීල කෙලසුන්නසා අමා මහ නිවන් දකිනවා. බලන්න දැන් මේ එක සූත්‍රයක් තයෝ ධම්ම සූත්‍රය. මේක තියෙනවා හරියට පාර. ඉතින් දැන් හැමදාම අපි පාර තමයි පෙන්නන්නේ. ඉතින් හැබැයි ඒතොර එකකින් දැනගන්න පාර මදිද කියලා හිතෙනවා.
නෑ. මේකෙන් දැනගත්ත පාරට තව සංශෝධනයක් වෙනවා තවත් එහෙම. කොහොම හැම එකක්ම පෑදෙන එකයි වෙන්නේ. ඒක නිසා ඔන්න අදට ත්‍රිවිධ දේශනාව අවසානයි, මේ සූත්‍රෙත් අවසානයි. දැන් ඉතින් යමක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඈ නොදන්නකම තමයි මොහේ. නොදන්නකම තමයි. දැන් රාගයේ දෝෂේ නොදන්න නිසා රාගය පාවිච්චි කරනවා. ලෝභයේ වරද නොදන්න නිසා ලෝභය පාවිච්චි කරනවා. දැන් නොදන්නකම වෙන්නේ ඒකේ වරද නොපෙනෙනකම. ඉතින් නොදන්නකම කියන්නේ ඒකයි නොපෙනෙනකම. ඉතින් නොදන්නකම තමයි. හොඳයි, ඉච්චර වෙන්නේ ප්‍රශ්න. ඒ කිව්වේ චක්කුපාල හාමුදුරන්ගේ ඇස් දෙක අන්ධ වීම ඒක මේව කරගන්න බැරි වුණේ මොකද කියලායි ඔය අහන්නේ. ඒ කියන්නේ ඒ චක්කුපාල හාමුදුරුවෝ අතීත කර්මයේ විපාක ලැබෙන විදිහට හැසිරුණේ. මහා මුරණ්ඩුයි. මෙද මහත්තයා කිව්වා බේත් දාන්නේ කියලා. නෑ මම බේත් දානවා මේ හිටගෙන ඕනනම් දාන්නම් කිව්වා. මේ මුරණ්ඩුකම තමයි යාගේ ද්වේෂය. ඉතින් කොහොම කාලේ ගත කළා. නමුත් අන්තිමේදී ඒවැම් පීඩා විඳලා ඇස් පුපුර හැරෝ ගරමින් ඉන්න අවස්ථාවේදී අන්නේ අවස්ථාවේ තමයි එයාට ඒකේ වරද වැටහුනේ. ඒ වෙලාවේදී ආගේ අර ත්‍රිවිච්ඡ නුහුගුණ මේ අගුණ ගති ඔක්කොම අයින් වුණා. ඒක වෙනකොට ඇස් දෙක පොට්ට. ඇස් දෙක පොට්ට වීමත් එක්කමයි අර පොඩි කපල්ල පැනගත්තා. ඉස්සෙල්ලා ඒකට මහා මුරණ්ඩු හැසිරීමක් චක්කුපාල හාමුදුරන් ඉතිමුනේ. මොකද්ද මුරණ්ඩු හැසිරීම කියන්නේ? අනිත් ඔක්කොම කිව්වා අපි සාමාන්‍ය බුදුහාමුදුරු අපට මේක කරන හැටි කියා දුන්නා. අපි ඉතින් කරමු ඊමීට මේ අන්තයට යන්න අරකයි. මෙයා අන්තයට ගියේ නොයවසුම් පුජ්‍යලයා. එදා අර කුසල කර්ම කළෙත් නොයවසුම් කමයි. මොකද්ද? අර අම්මන්ඩිගේ ස්පොට් එක කළෙත් එයා කරපු දේ උහුල ගන්න බැරි වුණා. නොයවසුම් කම. අදත් රහත් දෙන්නත් නොයවසුම් කම ආවා. අන්න පටිසන්ධි කියන්නේ ඔකට. මෙතනත් නොයවසුම් කම ඇවිල්ලා බුදුහාමුදුරුවෝ අපිට මේ කර්මස්ථාන දුන්නා. ඕක නිදාගෙන කරන්න බෑ. රෑ නිදි මරමි. දිවාරය දෙකේ නොනවත්තා මං කරනවා කියලා. ඉතින් නොයවසුම් කම නිසානේ ඒක උනේ. නිදි මරලානේ ස්පොට් උනේ. ඕකයි චක්කුපාල හාමුදුරන්. හොඳයි, දැන් මේ පින්නක් පිරිස දැන් මේ ධර්ම අහන්නේ ජීවිතයේ යහමඟට පෙරලාගෙන වටිනා ජීවිත රටාවක් පාවිච්චි කිරීමේ අදහසිනුයි. එයින් ඒ ජීවිතවලට ලෝකෙට ලැබෙන යහපත සලකාගෙන සතුට වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයේට අන්‍ය ස්ථානවලට අපාපැසුරු කරන්නා වූ ස්ථානවලට අධිගුරු සීලමු දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් නිත්තායින් සතුටුවන්නා වූ දිව්‍ය රාජ සමූහයාගේ ආශිර්වාදයේ මේ සැමටම ලැබීමෙන් ඒ ගතිතුනියෝ ප්‍රයෝජනෙ මේ ධර්ම වලින් ගැනීමට දීර්ඝ සහායක් කළ හැකි උපකාරයක් කරත්තා. ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් නැසීමේ පරලෝකේ මෞපිය ආදී ඥාති වර්ගයාටත් බොහෝ පින්තුන්වත් ලෝසතුන්වත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තෙම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන දාතාව දෙවියන්. ආකාශට්ටා ඥාතීන් වින්දෙනි ධම්මේ
සමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.